බුදුරජාණන් වහන්සේ කියනවා මැරෙන වෙලාව කියන්නේ මහත්තයෝ කෙනෙක් සීලයෙන් පරිපූර්ණ නැත්තම් මහත්තයලට මේක අදාළ නැහැ කෙනෙක් සීලයෙන් පරිපූර්ණ නැත්තම් මැරෙන වෙලාව කියන්නේ බොහෝම දරුණු වෙලාවක්. අපි මේ hina වෙනවා කතා කරනවා වගේ දෙයක් නෙමෙයි මැරෙනවා කියන කාරණේ. මැරෙනවා කියන්නේ මේ සියල්ලම දාලා යනවා කියන කාරණේ මහත්තයෝ. ඒ මැරෙන වෙලාවේ සමහරලාවට අපි දන්නේ කොයි ආකාරයෙන් අපිට මැරෙන්න තියනවද කියලා. අපි දන්නේ කොයි ආකාරයෙන් මැරෙන්න තියනවද කියලා. ওই වෙලාවකදී මහත්තයෝ අපි තුල සද්ධාව කියන කාරණේව සකස් වෙලා තිබ්බේ නැත්තම්. මේ සද්ධාව කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධනය. ඒතර අද හුඟක් අය සද්ධාව කියන කාරණේ තුල හිටියත් එතන තියෙන අමූලිකා සද්ධාව මහත්තයෝ. එක මහත්තයෙක් පැහැදිලිව කියනවා යා සුනාමියට අහු වෙලා මැරෙන්න යන වෙලාවේ. පළවෙනි වතුර රැල්ලට යා කෝච්චිය ඇතුළේදී 8 වෙනි වෙලාවේ එයා එකපාරටම එයාට හිතුනේ බුදුරජාණන් වහන්සේ බොරු ධර්මයේ බොරු නැත්තම් මෙහෙම දෙයක් මට වෙන්නේ නැහැ කියලා. බලන්නකෝ. මොකද එයා සද්ධාව තුල නෙමෙයි ඉඳලා තියෙන අමූලිකා සද්ධාව. අභියෝගී ඉස්සරහදී ආ බුදුරජාණන් වහන්සේ අතහැරියා. ධර්මයට අතහැරියා මහත්තයෝ. ඒතකොට බලන්න කොච්චරනම් දරුණු වැඩක්ද අමූලිකා සද්ධාව කියන. නමුත් එයා පන්සල් යන දන් දෙන කෙනෙක්. අර අභියෝගයේදී එයා ශක්තිමත් නැති නිසා එකපාරටම අතහැරියා. ඒක දැක්කේ නෑ ඒක හේතුඵල කියලා. ඒක දකින්න බෑ. දකින්න දැන් අතන සද්ධාවට ඇවිල්ලා හිටියේ නෑ මහත්තයෝ. අමූලිකා සද්ධාව තුල හිටියේ. ඊට පස්සේ දෙවනි රැල්ල ගහනකොට මොකද උනේ යා කියනවා මට මගේ අතීතයේ වුණා වූ ගොඩාක් දේවල් මතකට ආවා කියලා. මම මිනිසුන්ට ගහපු ඒවා බැන්නේ ඒවා මං රණ්ඩුනේ ඒවා ඒක ඔක්කොම ඇවිල්ලා තියෙන අකුසල්. ඒ දැන් අතනදී සද්ධාව අහිමි කරගත්තා. සද්ධාව අහිමි කරගත්තේ හේතුඵල ධර්මයන් අනුව අකුසල්ම මතක් කරලා දුන්නා. නමුත් එයාගේ මොකද්ද හේතුවකට මහත්තයෝ එයා ජීවිතේ බේරුණා. නමුත් එයා දැන් සතුටු වෙනවා එදා මැරුණ එක නැති එක ගැන. මොකද සද්ධාවත් නැති කරා මිත්‍යා දෘෂ්ටිකේ කැටිට දැන් මැරුණා නම් මැරෙන්නේ. ඔව්. දුබල් පල්ලෙහාට මැරෙන්නේ. ඉතින් ඒ වගේ මහත්තයෝ මේ සද්ධාව කියන කාරණය ගොඩාක්ම වටින් එතනින් තමයි අපිට ශක්තිය සකස් කරලා දෙන්නේ. මහත්යලාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඔය සද්ධාව කියන කාරණේ හුඟක් අඩුයි. සද්ධාව ධනය කියලා ලෝකේ ශ්‍රේෂ්ඨ ධනය කියන්නේ සක්විති රජ කෙනෙක් වෙනවට වඩා සද්ධාව තුල ඉන්න එකයි ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද අතනේ දැක්කනේ අර අනුතුරු ලක් කළා. ඔව්. ඒකමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහත් මහ පොළොවෙන් ගන්න පස් පිටයි සුගතිගාමි වෙන්නේ. අපි මේ මහ පොළොවෙන් බුදුරජාණන් වහන්සේගේ අතේ තියෙන පස් අවුරෙන් එක පස් ඇටයක් වෙන්න උත්සාහ ගන්න ඕනේ. ඒ කොච්චරනම් වෙහෙස වෙන්න වෙනවද? මොකද මේක මොකෝ මේ පිටරට මිනිස්සුෙකුට වෙන්න බෑනේ. අන්‍ය ආගමික වෙන්න බෑනේ. මේ බෞද්ධයන් අතරමයි මේක වෙන්න ඕනේ. ඒකත් විචරයි වෙන්න පුළුවන්. ඒකත් ඒරවල රටවල ඇතුළේ විතරයි. ඔව් වෙන කාට ඉතින් ධර්මයේ මිත්‍යා දෘෂ්ටිකයි අනිත් ඔක්කොම. ඒගොල්ලෝ අයිම සම්මාදිට්ඨියකටපත් වෙන්න විදියක් නැහැ. ඉතින් ඒ වගේ මේ ඒසා අනතුරුදායකයි ලෝකේ. ඒ නිසායි කිව්වේ අනතුරුදායක ලෝකයේ තුල අපිට පින් කරලා වුණත් ඒකේ ආස්වාදයේ තුල ඉන්න බෑ. මොකද බුදුරයන් වහන්සේම පැහැදිලිව කියනවා පිනක් සංස්කාරයෝ අනේ මේ බොහොම විසකුරු සහිතයි කියලා. ඒකත් අපි ඊළඟ සැරේදී මේ පාර පන්නලා ඊළඟ පාර අල්ල ගන්නවා. මේ මායාගේ සිත මාත්‍ය. මායා දන්නවා කොයි වෙලාවෙ හරි මේ වෙලාවේ මායා උත්සාහ කරන්නේ මහත්යෝ මෙතනින් ගැලවිලා යන්නේ යමෙක් ඉන්නවනම්. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්නේ යමෙක් ඉන්නවනම් ඒ කෙනා පුළුවන් තරම් පින තුල නවත්තන්න. ඒක මායාගේ තුරුම්පුවක්. මේ කොහොම හරි ශාසනය තව අවරට යන්න බොහොම කෙටි කාලයයි තියෙන්නේ. ඒ කෙටි කාලය තුල පුළුවන් තරම් මේ පයින්න ඉන්න කට්ටිය පින තුල දානය තුල සීලය තුල මෙතන සමාධිය තුල මං හිර කරලා තියනවා කියලා ඉන්නවා. එයා දන්නවා මේ මෙතන මේක හිර කරලා තිබ්බොත් ඒගොල්ලෝ ඉස්සරහදී අහු වෙනවා කියලා මහත්තයෝ. ඒක මාර ධර්මයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන දේ එතන තියන්න ඕනේ. මෙන්න මේ හතර කරන ගමන්ම මේවා මාර ධර්මමයි කියලා. මාර ධර්මම තමයි මාත්‍ය අවංකවම කියනවා. හැමෝටම කියන්න හොඳ නැහැ. ඒතකොට ඒගොල්ලෝ මොකද කොහොම වෙයි කියලා. මේවා මාර ධර්ම කියන්නේ මේවා බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ මේවා මේ බිය කරුයි කියලා. අතනදී ඉස්සරහදී අල්ල අපිව හිර කරනවා මාත්‍ය. ඒක නිසා ඒක සමාධියකුත් ඔක හිර කරනවා නේද? මොකද සමාධිය ඔව් සමාධියදී රූපී අරූපී බ්‍රහ්මතල වල ගිහලා කල්ප ගානක් හිර කරනවා. හිර කරලා ආයිමත් පල්ලෙහාට දානවා. මහත්යලා රූපී බ්‍රහ්මතල වල කල්ප ගණන් ඉඳලා ඇති. අරූපේ තුලට ගිහිල්ලා මේ රූපේ සංසිඳිලා අරූපේ තුල කල්ප ගණන් ඉඳලා ඇති. ඒ කල්ප ගණන් ඉඳලා මහත්යලා මොකෝ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ලක්ෂ ගණන් වලදී මහත්යලා සමාධිය වඩලා ඕවල ඉඳලා නම් උතන ඉඳලා තව තැනක් ගිහලා මොකද්ද? තාමත් මෙහි. ඔව් තාමත් මෙහි. ඒකයි ඒ සියල්ල මායя සමාධියත් මායя කියන්නේ ඒකයි. ඒවා සියල්ලම මාත්‍ය උපයෝගී කරගෙන ප්‍රඥාව කියන දේ වඩා ගන්න ඕනේ. දන් දෙමින්, සිල් රකිමින්, සමාධිය වඩමින් ඒවා අත්හරිමින් ඉස්සරහට යනවා. ඒවා අත්හරිනවා. ඒවා අල්ලගන්නේ නැහැ. මොකද අල්ලගෙන වැඩක් නැහැ මහත්තයෝ. මහත්තයා මේ සංසාරයක් පුරාවට ඇඳා වූ සුදු රෙදි ප්‍රමාණය එකතු කළා නම් පිදුරු තලාගල වන්දර වැඩිය ලොකුයි. එහෙනම් සීලෙන් වැඩක් තියනවද?
වැඩක් නැහැ. සැප වින්දා. ඒවේ සංස්කාර නිසා සැප වින්දා. මනුස්ස ජීවිත ලැබුවා, දිව්‍ය ජීවිත ලැබුවා. නමුත් අර රෙදි ගොඩ අච්චර උසයි අපි තාමත් සීලය ගැන කතා කරනවා. එහෙනම් මේ ජීවිතේ සීලය තුල ආස්වාදයේ වෙඳලා වැඩක් නැහැ. සීල සමාධි ප්‍රඥා කියන්නේ සීලය තුලින් අපි සංහිඳුනා වූ හිතක් ඇති කරගන්නවා. සංහිඳ ඕනම දෙයක් පිළිබඳ හිතන්න විනිවිද දකින්න පුළුවන් හිතක් ඇති කරගන්නවා. ඒ විනිවිද දැක්කා වූ හිත තුලින් තමයි අපි යමක අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින්නේ මහත්තයෝ. සීලය සමාධි ප්‍රඥා මාර්ගය. ඔය තන මේක මාර්ගය. සීලය කියන තැනක් තියෙනවා තුම්මන් හන්දියක් මහත්තයෝ. සීලය කියන්නේ තුම්මන් හන්දියක්. තුම්මන් හන්දියෙන් කෙලින් පාර තියෙනවා සමාධිය කියන හන්දියට. දකුණට පාරකුත් තියෙනවා වමට පාරකුත් තියෙනවා. කෙනෙක් සිල් සමාදන් වෙනවා. එයා ප්‍රශ්නයක් නැහැ. හොඳට සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙවි යා ප්‍රාර්ථනා කරන්නේ නැවත මිනිසෙක් වෙන්න, නැවත දෙවියෙක් වෙන්න. හරි. එයා නැවත දෙවියෙක් වෙනවා. මිනිසෙක් වෙනවා. ඒක දකුණට තියෙන පාර. ඒතකොට තව කෙනෙක් ඉන්නවා. එයා සිල් සමාදන් වෙනවා. නමුත් එයා සිල් සමාදන් වීම නිසා දෘෂ්ටිගත වෙනවා මහත්තයෝ. මම සිල්වත් අනිත් අය දුසිල්වත්. මම තමයි ශ්‍රේෂ්ඨ අනිත් අය ශ්‍රේෂ්ඨ නැහැ. මගේ සීලය තමයි ශක්තිමත් අනිත් අය ශක්තිමත්. එහෙම නැත්නම් එයා වෙන මොකක් හෝ ඔය මස්මාළු දෘෂ්ටියකට මොකකට හෝ ගැටිලා සමාජයේ එයා මුලින් ඉන්න අනිත් අය පල්ලෙහාට දානවා. අන්න සීලය නිසා දෘෂ්ටිගත වුණා. එයා මහත්තයෝ මේ වමට තියෙන පාරේ යන්නේ. සීලය කියන මන්සන්තිය දැන් අරයා දකුණට ගියා සුගතියට. මෙයා දුගතියට යනවා. නමුත් මහත්තයෝ දක්ෂයෝ මොකද කරන්නේ? සීලය උපයෝගී කරගෙන කෙලින් පාරේ සමාධියට යනවා. අන්න දක්ෂභාවය මහත්තයෝ. ඒතකොට සමාධිය කියන්නේ තුම්මන් හන්දියක්. සමාධිය තල ළඟක් තියෙනවා දකුණටයි වමටයි පාරවල් දෙකක්. ඒතකොට යමෙක් සමාධිය වඩලා එයා රූපී අරූපී ධානය සකස් කරගෙන එයා බ්‍රහ්මතල වලට යනවා ඒක සුගතිය. තව කෙනෙක් සමාධිය නිසා මත් වෙනවා මහත්තයෝ. මම තමයි භාවනා කරන්නේ අනිත් අය භාවනා කරන්නේ. ඒ වගේ එක එක දෘෂ්ටීන් වලට එනවා එයා. එයා වමට යන්නේ. දුගතියට යන්නේ මහත්තයෝ. සමාධිය නිසාම දුගතියට වැටෙනවා. දක්ෂයා මොකද කරන්නේ? සමාධියෙන් ප්‍රඥාවට යනවා. මේක තමයි මාර්ගය. ඒතකොට මේකේ කැමැති පැත්තකට Tamante යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ අනතුර හැම වෙලාවෙම හිතා ගන්න ඕනේ මේවට මේ දෙපැත්තට පාරවලු තියෙනවා කියලා. ඒ නිසා හැමදේම වටින්නේ කොයි දේත් කරලා මාත්‍යෝ අනිත්‍යයි කියලා අතහැරලා දාන්න. ඊට වඩා දෙයක් නැහැ. මේ ඇහැ අනිත්‍ය නම් මාත්‍යෝ මේ අහින් දකින සියල්ලම අනිත්‍යයි. ඒ නිසා මේ ලෝකයෙන් මේ ඇහැ මුදව ගන්න. මොකද මේ ලෝකයේ ඇහත් එක්ක බැඳෙන නිසායි අපි ලෝකෙට බැඳිලා යන්නේ. නේද? ඒ නිසා අපි මේ ඇහෙන් මේ ලෝකයේ මුදව ගත්තොත් ලෝකෙට බැඳෙනවද? නැහැ. මේ කන ලෝකෙට බැඳිලා යන්නේ ශබ්ද වලට විවෘත නිසා. ඒ නිසා මේ ලෝකයෙන් කන මුදව ගන්න. එතකොට කන කනේ ස්වභාවයෙන් තියෙවි. නාසය නාසයේ ස්වභාවයෙන් තියෙවි මේ ලෝකෙන් නාසය මුදව ගන්න. දිවත් එහෙමයි මනසත් එහෙමයි කයත් එහෙමයි මාත්‍යෝ. මේ ලෝකෙට බැඳිලා තියෙන මේවා නිසා ඒ නිසා මේක ලෝකයෙන් මිදුනොත් මහත්ය උතන ඉන්න ස්වභාවයෙන් දීවි. ලෝකෙට බැඳිලාද? නැහැ. නමුත් අපි බැඳෙන්න ගියොත් තමයි දුක කියන කාරණේ සකස් වෙන්නේ මහත්යෝ. ලෝකයේ ස්වභාවයෙන් තිබිද්දී. එච්චරයි. ලෝකේ ගන්න දෙයක් නැහැ. මේ සියල්ලම සතර මහා ධාතුන් හැදිච්ච දෙයක් තමයි. අපි තුල තියෙන තෘෂ්ණාව නිසා අපි ලෝකෙට එක එක වර්ණ එක හැඩ අපි සකස් කරලා දෙනවා. නමුත් ඒක ලෝකයේ ස්වභාවයක් නෙමෙයි අපේ තියෙන තෘෂ්ණාවේ ස්වභාවයක්මයි. ඒ නිසා ඇහි ස්වභාවයෙන් හැම වෙලාවෙම තියෙන්න දෙන්න. ඇහි ස්වභාවයෙන් ආවත් බාහිරට යන්න දෙන්න එපා. රූප වලට යන්න දෙන්න එපා. මේ ඇහි ස්වභාවයෙන් තියෙන දෙන කනේ ස්වභාවයෙන් කනේ තියෙන නාසයේ දිව ශරීරයේ මනසේ විදිහට යන. ඒකෝර තමාගේ ස්වභාවයෙන් ඉදී ලෝකේ ස්වභාවයෙන් ඉදීවි මහත්යෝ. එහෙම නැතුව අපි මේවා බාහිර දේ අපේ කරගන්නේ යන තරමට තමයි අපි මේ දුක කියන කාරණේ සකස් වෙන්නේ. ඉතින් ඔක් මොනවා කරගෙනත් වැඩක් නැහැ. සක්විති රජ වෙලා අපි මේ සියල්ල අයිති කරන් හිටියා නම් ඒත් වැඩක් නැත්තම් මහත්යෝ මේ ජීවිතේ අපි මොකක් හරි අයිති කරන් හිටියා කියලා වැඩක් තියනවද නේද? ඒක තේරුමක් නැහැ. නමුත් ඒවා කරන්න ගියොත් අපි වැටෙන්නා වූ විනාශය අපිට නම් හිතා ගන්න බෑ මහත්තයෝ. ඒසා දරුණු ලෝකයක් තව මේ ඉදිරි අවුරුදු ලක්ෂ ගානේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙනකන් මහා දරුණු ලෝකයක්. ඒක මායයටමයිති ලෝකයක් මහත්තයෝ. දැන් මිනිස්සයා අකුසල් කරන්න මහත්තයෝ ඒ අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් බිහි වෙනවා. අකුසල් වලට විපාක දෙන්න දීපියා. දැන් ඉස්සර බොයිලර් කුකුලෙක් මාස 6ක් ඌඩුවේ ජීවත් වුණා. එයා මාස 6ක් ඉඳලා බෙල්ල කපාගත්තා. නමුත් දැන් මහත්තයෝ ඒක තාක්ෂණයේ දියුණු වෙලා සුමාන දවස් 45න් එයාගේ බෙල්ල කපනවා. ඉස්සර මාස 6ක් ජීවත් වෙන කුකුලා දවස් 45න් දැන් මැරෙනවා. ඒ කියන්නේ මාස 6ට එයා දැන් 4 පාරක් මැරෙනවා. ඇයි ඒ? කර්ම විපාක දීමේ ශක්තිය වැඩි. ඒ තමයි මිනිස්සයා අකුසල් කරන්න අකුසල් වලට විපාක දීමේ මේ ක්‍රමයට තමයි ලෝකේ සකස් වෙන්නේ. ඒකයි මේ මිනිස්යාගේ ආයුෂ අඩු වෙන්නේ. නැවත මැරිලා නැවත ඉපදෙන්නේ. අඩු ආයුෂෙන් සත්තුන්ව මරණ තාක්ෂණය මෙච්චර ජනප්‍රිය වෙන්නේ ඒකයි. ඉක්මනට මරලා නැවත ඉපදෙන්නේ. ඉක්මනට මරලා නැවත ඉපදෙන්නේ අකුසල්
වැඩි. ඒ තරම් සත්තු මරනවා මිනිස්සු. මුස්ලිම් මිනිස්සු දවස ගානේ සත්තු මරනවා. සිංහල සමහර මිනිස්සු එහෙම මරනවා. ඒතකොට මේවට විපාක දෙන්න ඕනේ. මේවා විපාක දෙන්න සුදුසු ලෝකයක් ඉස්සරහදී බී වෙන්නේ මහත්තයෝ. ඒ නිසා කොතනකවත් සැපයි කියලා ගන්න තැනක් අපිට මේ ගන්න බෑ මහත්තයෝ. එතන කොහේ කොතනක මෙතනින් අපි හිර කරගත්තොත් හිර වුණාමයි අපිට අත දෙන්න ආයිමත් කවුරුවත් නැහැ මහත්තයෝ. ඒ නිසා කවුරුන් නිසාවත් මහත්තයා නවතින්නත් එපා. මහත්තයලා නවතින්නත් එපා. කවුරුන් නිසාවත් මොකද කවුරුත් නැහැ අපිට අත දෙන්න. ඒක අපිට හිතුණා. කවුරුත් කියලා නෙමේ අපිට ඉබේම හිතුණා මහත්තයෝ. ඒ හිතුණ දේදී අපි ආයිමත් ලෝකයා අම්මා තාත්තද ලෝකයාද කවුද කියලා කින්දමන්ද ගියේ නැහැ මහත්තයෝ. මෙතනින් මේකෙන් ඉස්සරහට යනවා කියන කාරණේ විතරයි අපි හිතුවේ. ඒක මහා ආත්මාර්ථකාමී ගමනක් මහත්තයෝ. ආත්මාර්ථ නිවන් ගම කරා යන ගමන, සෝවාන් ඵලය කරාගෙන ගමන ආත්මාර්ථකාමී ගමන. හොඳේ. නමුත් එයා අනුන් ගැන යාට හිතන්න බෑ. තව කෙනෙක්ගේ අත අල්ලගෙන මේ ගමන යන්න බෑ. අරයා දුක් විඳීද, අරයා මන් නැති වුණොත් මෙහෙම විඳීද කියලා හිතලා යන්න බෑ මහත්තයෝ. ඒ ආත්මාර්ථකාමී ගමන තමයි කවදා හරි Tamanට ලෝකේටම පරාර්ථය කියන්න පුළුවන්. මොකද එයාට තමයි මේකයි මම ධර්මයේ දැක්ක මෙන්න මේකයි ධර්මය කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ගිය දාට තමයි මහත්තයෝ. ඒ නිසා එතෙන්ට යනකම් අපි ආත්මාර්ථකාමී වෙන්න ඕනේ. ඒ ආත්මාර්ථකාමීත්වය කියන්නේ මහත්තයෝ මේ උදු අල්ලා ගැනීම නෙමෙයි. අතහැරීම තුළ අපි සකස් කර ගන්නා වූ දේ. ඒ නිසා අතහැරීම තුළමයි සැනසෙල්ල තියෙන මහත්තයෝ. ඇස කන වාසය අතාරිනවා. ඔව් ඇස කන නාසය ලෝකෙත් එක්ක සම්බන්ධය අතහැරෙනවා. ඒ අතහැරෙයි. මේක බොහොම සරලයි. මේ දෙක බැඳලා තියෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවයි. බුදුරජාණන්සේ චතුරාර්ය සත්‍යයේදී මුල්ම ආර්ය සත්‍ය දුක. දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පංච උපාදානස්කන්ධයේ දුක ප්‍රියයන්ගෙන් වෙනවීම අප්‍රියන්නා එක්වීම. දැන් මේ සියල්ල මහත්ය ළඟ තියෙනව නේද? මහත්ය ළඟ තියෙනවා. අපි කාගේ ළඟත් තියෙනවා. ඒතකොට දැන් දුක මන් ළඟ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා දුක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව කියලා. එහෙනම් තෘෂ්ණාව කා ළඟද තියෙන්න ඕනේ? තියෙනවා අපි ළඟ. එහෙනම් දුක නැති කරන්න ඕනේ තෘෂ්ණාව නැති කිරීමෙන්. එහෙනම් දුක නැති කරන්න ඕනේ කවුද? අපිමයි. ගමන් කරන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගේ ගමන් කරන්න ඕනේ කවුද? අපිමයි. එහෙනම් මාත්‍ය මෙතන මේ ප්‍රශ්නය බඳලා තියෙන තෘෂ්ණාව නිසා නේද? ඇහැ ලෝකයක් එක්ක බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. කන ලෝකයක් එක්ක බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. මනස ලෝකයක් එක්ක බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. එනිසා මේ තෘෂ්ණාව කියන එකම කාරණය ගැන හිතුවත් මහත්යාට පුළුවන් මේකෙන් මිදෙන්න. මේ තෘෂ්ණාව නිසායි මම මේකට බැඳිලා යන්නේ. හැම වෙලෙම ඒකට මුල. ඒක තමයි මුල. වෙන දෙයක් දුකට මුල තෘෂ්ණාව. ඒතකොට තෘෂ්ණාව මුල නම් එයි අපි මේවැය නිත්‍යභාවය දකින්න. මේ ඇහැ ආත්මයි කියලා දකින්න. මේ ඇහි ගතියුත්තක් තියෙනවා කියලා දකින්න. මේ ඇහැ තුල සැපයක් තියෙනවා කියලා දකින්න වගේම බාහිර රූපෙත් දකින්න. ඒ දැක්ම ඇති කරන්නේ විඥානේ චන්දරාගය විසින්. ඒ නිසා මේ තෘෂ්ණාව කියන එකම කාරණේ ගැන හිතුවත් හරි මාත්‍ය. තේරෙනවද? එතනින්ම තමයි අපි මේ බැඳිලා තියෙන්නේ. මමය කියලා දැන් අපි කැලවල් වලට ගිහිල්ලා අපි කලේ මමය කියලා අපි පුරවගත්ත දේවල් හිස් කළා. මොකද අපි ගිහි ජීවිතයක් තුළ මමයි කියලා පුරවගත්තා වූ අප්‍රමාණ දේවල් තිබ්බා මහත්තයෝ. අපි කැලවල් වලට ගිහිල්ලා කලේ මේ මමය කියලා පුරවගත්තා වූ දේවල් හිස් කළා. සම්බන්ධකම් සියල්ලම. ඔව් සියල්ලම හිස් කළා. මොනවා හරි මගේ හැකියාව, දක්ෂතාවය, දැනුම මේ සියල්ලම දැනුමත් හිස් වෙන්න ඕනේ මහත්තයෝ. දැනුමෙන් ඉස්සෙල්ලාම අවබෝධය එන්න ඕනේ. ඒක ගමන් දැනුමත් හිස් කළා දාන්න ඕනේ. ඒකට අනිත්‍ය වූ දෙයක්. එතකොට මේවා හිස් කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා තමාට තමා අතහැරන තැනක් එනවා කියලා. දැන් සියල්ලම හිස් වුණාම තමාට තමා අතහැරන තැනක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔන්න ඔතන තමයි. මොකද එයාට දැන් තමා අතහැරලා තියෙන්නේ. අතහැරලා තියෙන්නේ. ඇයි එහෙනම් මෙයා පිරලා තිබ්බේ මොකෙන්ද? මමත්වයේ. මමේ. දැන් මමයා කියලා ගත්තා වූ චන්දරාගෙන් ගත්තා වූ දේෙන් තමයි පිරලා තියෙන්නේ මහත්තයෝ. මන් දැක්ක දේ මං එහෙමයි. එහෙනම් සියල්ලම තමා තුල තියෙනවා. එහෙනම් මේකෙන් මිදෙන්න ඕනේ තමාමයි. වෙන කාටවත් මෙතන කරන්න දෙයක් නැහැ. තමා තුලින්මයි මහත්තයෝ තමා මේක දැක ගන්න ඕනේ. ඒ නිසා තමා තුලින්ම තමා දෙස හැම වෙලාවෙම බලන්න. විවේකීව ඉන්න වෙලාවේ මේ ඇහැ කියන්නේ මොකද්ද කියලා දකින්න. මේ ඇහි ගතියුත්තක් නැහැ නේද කියලා දකින්න. මේ ඇහෙන් යම් රූපයක් අතීතයේ දැක්කනම් ඒ දැක්ක රූප සියල්ලම අනිත්‍යයි නේද කියලා දකින්න. නේද? එතකොට මේ කනේ ගන්න දෙයක් නැහැ කියලා මේ ඉන්ද්‍රියන් හය දිහා බලන්න. ආයතන හය දිහා බලමින් මේවා තුල ගන්න දෙයක් නැහැ වගේම මේවා බාහිර රූප වලින් ස්පර්ශ වුණා වූ කිසිම දෙයක නිත්‍යභාවයක් නැහැ නේද කියලා දකින්න. නැත්තම් එහෙනම් තව ඉදිරියේදී අපි ඇලිලා වැඩක් තියනවද? ඒවත් අනිත්‍යයි කියන දකින්න. එතකොට මේ දෙකෙන් තමයි අපි මේ බඳලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. මේ බොහොම සරල තැනක් මෙතන තියෙන්නේ. මහා පුංචි සරල තැනක්. ඉතින් ඒ සරල තැනට තමන් අරවා වඩාගෙන ජීවිතය තුලින් පින්දහම් කරලා සීලය තුලින් තමන් ඇති කරගන්නා වූ සමාධිය තුලින් මෙන්න මේ පුංචි දකින්න ඕනේ. තේන්න. ඒ සමාධිය සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ සියල්ලෙන්ම අර අවසාන ඵලය වෙන්න ඕනේ සමාධිය. මොකද සමාධිමත් හිත තමයි මහත්යෝ අපිට මේක පෙන්නලා දෙන්නේ. සමාධිමත් හිතක් නැත්නම් අපි හැම වෙලාවෙම දුවනවා.
හැම වෙලාවම රූප හොයාගෙන දුවනවා මහත්තයෝ. හැම වෙලාවම මොකක් හෝ රූපේ රසයක් හොයාගෙන දුවනවා. ඒ නිසා සමාධිමත් භාවය අපි සකස් කරගන්න ඕනේ. සමාධිමත් භාවය සකස් කරගන්නේ විවේකීව. තමන් මේ කටයුතු කරලා සිල් සමාය ඒ කටයුතු කරලා තමන් කරපු පින්දාම් සීකරමි. ඒවැ අනිත්‍ය බවක් දකිමි. එහෙම ඉන්නකොට මහත්තයාට වරදින්න විදියක් නැහැ මහත්තයෝ. සන්තෝෂයෙන් ඉන්නේ. ඊට පස්සේ ඊට සමන් එතෙන්ට ගියාට පස්සේ මහත්තයෝ ලෝකෙම මේ ගිනි ගත්තත් කමක් නැහැ. තමන් සතුටින් ඉන්නවා. ඈ ඊට පස්සේ අපිට මොනවා වුණත් කමක් නැහැ. තමන් සන්තෝෂයෙන් ඉන්නවනේ. එතෙන්ට උත්සාහ ගන්න ඉතුරු බොහොම චුට්ටයි කඩා ගන්න තියෙන්නේ. ඒක බන්දලා තියෙන අර තෘෂ්ණාව සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය කියන තැනින්. ඒ මමත්වයේ දැඩිභාවය කියන තැන හැම වෙලාවම මාත්‍යෝ මේ කයේ අනිත්‍යභාවය දැකලාම නැති කරගන්න. මෙතන ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන කුණු ගොඩක්, මෙතන තියෙන කහල ගොඩක්, මෙතන තියෙන මලමිනියක්ම කියලාම දකින්න. ඒ දැක්ම තුලමයි සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ. මොකද මේකටමයි බැඳිලා තියෙන්නේ. මේකටමයි බැඳිලා තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවම නිකන් ඉන්න වෙලාවට මේ රූපේම අනිත්‍යභාවය දකින්නේ. පංච උපාදානස්කන්ධයේ මුන්දු උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය. රූපේ උපාදානස්කන්ධය තුලයි අනිත් වේදනා සංඥා සංකාර විඥාන සකස් වෙන්නේ. මෙතන අනිත්‍යයි දැක්කනම් ඊටු ටිකත් අනිත්‍යයි කියලා Taman දැකලා දකින්න. ඒ නිසා මෙතනටම මේකම තමයි බන්දලා දෙන්නේ. මේකම තමයි දැන් මෙතන මම කියන කාරණේමයි බන්දලා දෙන්නේ. ඒ නිසා මෙතන මම නැහැයි කියලාම දකින්න. මෙතන හේතුඵල ධර්මයන් තුලින් සකස් වුණ වූ දෙයක්. හේතුන් නිරුද්ධ වෙච්ච තැනදී මේක නිරුද්ධ වෙනවා. කියන කාරණේම දැක්කොත් මහත්තයෝ මහත්තයලට මේ ගොඩාක් පින් කරන්න අවශ්‍ය නැහැ ඊට පස්සේ. ඒ අවබෝධය තමයි ලබා ගන්න ඕනේ. ඒක ලැබුවට පස්සේ ගොඩාක් පින් කරන්න අවශ්‍ය නැහැ. ඒත් ඉතින් දුක තියෙනවා. ඔව්. දුක තියෙනවා. ඔව්. හේතුඵල ධර්මයන් තුළ තමන්ගේ සංස්කාර විපාක දෙනවා. නමුත් රහත් වුණාට පස්සේ නම් දුක මේ විපාක දෙනවා. නමුත් එයාට ඒව දුක දැනෙන්නේ නැහැ. එයා දුක මේ ගන්නෙ නැහැ. පස්සේ ළඟදීම අනිත්‍ය වශයෙන් දැකලා ඒක අත්හැරලා දානවා. ඒක නිසා දුක සකස් වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ජාති ජරා ව්‍යාධි මරණ රූපේ තියෙන තාක්කල් ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. ඒක මිදෙන්නේ නැහැ. රූපේ නිරුද්ධ කරපු දාට තමයි, නිරෝධය වෙච්ච දාට තමයි ඉතින් අපි මේකෙන් මිදුනායි කියන තැනට ඉන්නේ. ඉතින් ඒක තාම අපිට බුද්ධ ශාසන ලක්ෂ ගානකදීවත් කරගන්න බැරි වුණා මාත්‍ය. ඒ නිසා කොයිම වෙලාවකවත් මේ ජීවිතේ මේක ලේසි කියලා නම් හිතන්න යන්න එපා. ඒක මේක බරපතලයිම කියාගෙනම යන්න. ඒක තමයි බලපතලම කරන්නේ. එතකොට තමයි ඒකට ශක්තිය වැඩියෙන් එදෙන්නේ. තේරෙනවද? ඒකට ශක්තිය වෙන්නේ දැන් පොඩි දෙයයි අනිත්‍යයි කියලා දකින්න ඕනේ. නමුත් ඒක තමයි මේ ලෝකේ තියෙන බරපතලම දේ. ඒ නිසා ඒකට කොයි වෙලාවකවත් ලකුණු අඩු කරන්න එපා. ලකුණු වැඩි කරගෙනම යන්න. වැඩි කරගෙන ගිහිල්ලා මාත්‍යෝ ඉතින් ඒ විදිහට තමයි ජීවිතය ගැන හිතන්න කියලා තියෙන්නේ. නැත්නම් ස්වාමීන් වහන්සේ එතනදී අර සතර පාරාජිකා ගැන කතා කරන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ කියන සතර පාරාජිකා වුණොත් ඒ කෙනාට බැරි වෙලාවකවත් ධර්මයක් අවබෝධ කරගන්න බැරි. නෑ ධර්මයක් අවබෝධ වෙන්නේ නෑ. එහෙම වෙච්ච නෑ. මොකද සතර පාරාජිකා ඒ තරම් දරුණුයි. කුකුස් ඇති කරනවා හිත සමාධියකට එන්නේ නෑ. සමා බුදුරයා කොයිම තැනකවත් එහෙම සකස් කරගත්තා කියලා කෙනෙක් නැහැ. නෑ. ඒක සකස් කරගන්න මොකද ඒවා අකුසල් වැඩි. හිත සමාධියකට යන්නේ. සමාධියකට යන්න එපා ප්‍රඥාව සකස් වෙන්න. කුකුස් වැඩි තමා තුල. ඒ හින්දා සමාධියකට එන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දහම් අවබෝධ කරගත්ත කෙනෙක් තුලින් එහෙම සතරපාරාජිකා වෙන්න බෑ. බෑ. යා සීලෙන් පරිපූර්ණයි. ඔව්. සිල්පද 226 දැන් මහත් වෙලාට තියෙනවා මහ වාසියක් මහත්. ඔව් මහත්යල පංචශීලය මහත්. පංචශීලයෙන් සෝ දැන් මිච්ඡා ජීවය කියන සිල්පදේ තිබ්බොත් මිච්ඡා ජීවය දැන් කඩේක අපි කියමු හන්දියේ කඩේ හෝටලේ මුදලාලට මිච්ඡා ජීවය සමාදන් වෙන්න බෑ. මොකද එයා මාළුත්තේ මාස් මාළු විකුණනවා. පොත්තු රොටියක් විකුණනකොට මිත්‍යා ජීව සිල්පදේ කැඩෙනවා. ඒ නිසා අට සීලයකට යන්න ඕනේ නැහැ. පංච සීලය තමයි සෝවාන් ඵලයට යන්න පුළුවන් අදාළ සීලය. පංච සීලය තුලින් ඉඳන් යන්න පුළුවන් මාත්‍ය. එයා ඊට පස්සේ ගියාට පස්සේ එයා ආයෙම මිත්‍යා ජීවයට යන්නේ නැහැ. එයා හිත වැඩෙනකොට ඒ තුලින් එයා අනිවාර්යයෙන් මේව සකස් කර ගන්නවා. නමුත් පංච සීලය ප්‍රමාණයි. සමන් අනිත් මේ උපෝසත පොයේ දවස් වලට අට සිල් දස සිල් ගන්නවා. නිත්‍ය සීලය පංච සීලය හැටියට කරගෙන ගියොත් මහත්යෝ ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට Tamante ඒක ශක්තිමත්. මොකද නැත්නම් අතන පරුසා වාචා සම්පප්පලාපා තියෙන මේ සිල්පද තියෙන පිසුණු වචන එහෙම ඒවා අපි අතින් නිකන් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට සිල්පද හීන වෙනවා. පංච සීලය සමාදන් වුණාම ඒ පංච සීලය හොඳටම ශක්තිමත් Tamante සෝවාන් ඵලයේ කියන තැනට යන්න මාත්‍ය. නමුත් අපිට සිල්පද 227 කාර්යකාන්ත සීලෙට. අපි සිල්පද 227ම අපේ ආරකාන්ත සීලය හැටියට යන්න ඕනේ. ඒ මහත්යලට උපරිම පංච සීලය. වැඩි මොනොත් ආජීව අට්ටමක සීලයට යනවා. ඒ නිසා මහත්යලට කොච්චර ලේසිද කියලා බලන්න. මේ ගමන කොච්චර ලේසි යන්න පුළුවන්. නමුත් අපිට ඊට පස්සේ අර බැඳීම් නැති නිසා බුදුරජාන් වහන්සේ අර හංසයාගේ ගමනයි කුරුමේ මේ කරනවා. අපි සුවසේ ගිලිලා යන්න පුළුවන් කියලා. නමුත් ඊටත් වඩා මහත්යලට අර සීලය කෙරේ දක්වන්න තියෙන දේ අඩුයි අපිට වඩා
අපි හැමදේම වැඳෙනවා. මොකද අපේ එකකින් පුංචි සීලයක් ඇදුනොත් කුකුස් ඇති වෙනවා. කුකුස් ඇති වුණොත් සමාධිය සකස් වෙන්නේ නැහැ. එතනයි බලවත් භාවය. කුකුස් ඇති වුණොත් සමාධිය සකස් වෙන්නේ නැහැ. මහත්යලට පංච සීලය තුල මහත්යෝ ඊට වඩා ලේසියෙන් මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. අදිෂ්ඨානයේ වීරිය නම් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා පළවෙනිව සද්ධාව තියෙන්න ඕනේ. දෙවෙනුව වීරිය තියෙන්න ඕනේ. තුන්වෙනුව හිරියොතප් තියෙන්න ඕනේ. සද්ධාව කියන්නේ තෙරුවන් කෙරේ ඇති කරගත්තා වූ ඒ ගෞරව සද්ධාවමයි. වීරිය කියන්නේ මේ ඉස්සරහට යන්න ඕනේ මේක බිඳගෙන කියන දේ නයි. හිරියොතප් කියන්නේ මාත්තු ලැජ්ජාව බය කියන්නේ සතර අපායට වැටෙන්න තියෙන ලැජ්ජාව බය. මේ තියෙනා වූ මම සතර අපායට නැවත වැටෙන්නේ නැහැ කියන ලැජ්ජාවක් තමන් ඇති කරගන්නවා. ඒ ලැජ්ජාව බය ඇති කරගත්තාම තමන් මොකද කරන්නේ? සීලය තුලට එනවා. සීලය එතනින්. ඒතකොට ඒ කියන්නේ හිරියොතප් කියන්නේ සීලයම තමයි එතන මාත්‍ය. ඉතින් මේ කාරණා තුන තියෙනවා නම් මේ ජීවිතේදී රහත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ ජීවිතේ. එච්චරයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒක බොහොම මේ තමන් තේරුම් ගන්න. ඒ මහත්යලට ඒක තේරුම් ගන්න ගොඩක් ලේසි. ඒ කියන්නේ ඒක තේරුම් ගත්තොත් මහත්යෝ එච්චර ඒක තමයි කරන්න තියෙන්නේ. නැත්නම් මේ භව ගමනේ අනිමාවක් නම් දකින්න බෑ. නිමාවක් දකින්න බෑ කියන්නේ මේ ආවා වූ ගමන හැම වෙලාවෙම හිතන් ධම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කළා කියන්නේ මහත්යෝ මහත්යලා අපි කොච්චර දුක් විඳින්නේ නැද්ද? කොච්චර සංසාරේ දුක් විඳින්නේ නැද්ද? ඌර බල්ල වෙලා මේ කුකුල් වෙලා කොච්චර බෙලි කපා ගන්න නැද්ද අපි? රාජ දඬුවම් වලට ලක් වෙලා යුද්ධ වලට මැදි වෙලා අඟපත කුඩු වෙලා මොනතරම් දුක් වේදනා විඳලා වෙඩි කාලා මැරෙන්නේ නැද්ද සංසාරේ? හරක් මේ මාළු වෙලා ඉපදිලා ඔය මාළු වගේ කුලයක මහත්තු ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ කියනවා තිරිසන් කුලයක ඉපදුනොත් ඒ කුලයේම 500 වතාවක් විතර ඉපදිනවා. මොකද මැරෙනකොට ඒගොල්ලන්ට උපාදානයක් නැහැ. කුකුලෙක් මැරෙනකොට කුකුල් කූඩුවමයි උපාදානිය වෙන්නේ. හරක්ෙක් මැරෙනකොට හරක් රැළමයි උපාදානිය වෙන්නේ. ඒතකොට එහෙම්මම මේ මව් කුසකම බැහැ ගන්නවා මහත්තයා. ඒතකොට මේවා වල කල් මේ ආත්ම 500ක් විතර එක දිගට ඉපදෙනවා කියනවා. එහෙනම් මේ 500ම අපි බෙලි කපාගෙන තියනවා නේද? ඒ බෙලි කපා ගත්තත් අපිට දැන් මතක නෑනේ මහත්තයෝ. නැමුත් අපි කොච්චරනම් දුක් විඳින්නේ නැද්ද නේද? එන්නේ බය අපි සංසාරේ සකස් කරගන්න ඕනේ. මේසා මෙතනින් අපි ගැලවුණොත් අපි ආයිමත් කොතනද කියන සහතිකයක් නැහැ. මහත්තයා දෙවියෙක් වෙයි මහත්තයෝ. නැත්නම් හොඳ ලබන ශාස්ත්‍රීය මිනිස්සෙක් වෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මහත්තයෝ ශාසනයක් නැති ලෝකයක් ඉස්සරහදී හම්බ වෙනවා. ඒ නිසා එතනම සියල්ලම ඉවරයි. ඒ නිසා මේ කලාව සියලු දේ නිකන් සැපයකට විතරක් ලබන ජීවිතේ කැප කළා විනාශ කරා යන්නේ වෙන්නේ. ඒක අන්තිම භයානකයි අන්තිම දරුණුදායකයි මහත්තයෝ. අන්නේ භයානක බවම දකින්න. කොතනකවත් මේ සංසාරේ තැනක hina වෙලා සතුටින් ඉන්න පුළුවන් තැනක් කියලා දකින්න එපා. කොතනත් මහත්තයෝ සතුටක් නම් ලබන්න බෑ. hina වෙන්න පුළුවන් තැනක් නෑ. ඒ හැම දෙයක් තුළම දුක තියෙන. කොතනත් අනතුරු ගැලවිලා තියෙනවා.